සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිභික්ඛවේ ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු තත්තයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපුරියාති. වන්දනීය පූජනීය ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි. අද දවසෙත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔබ අප හැම දෙනාගේම මෙලොව පරලොව දියුණුව පිණිස දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්ම කාරණාවක් ධර්ම පරියායක් පිළිබඳව දේශනා කරන්නට සාකච්ඡා කරන්නට සූදානම් වෙන අවස්ථාව. පින්වත්නි, මේ ලෝකයට පහළ වෙන තථාගත සම්මා සම්බුදු වරයන් වහන්සේලා උන්වහන්සේලාගේ අවබෝධය ලෝකයට දිගහරින්නට පටන් ගන්නේ ඒ ලෝකයේ තුල අවබෝධයට පත්විය හැකි අය නුවණින් විමසලා කියලා අපි හොඳට දන්නවා. මේ ලෝකයේ ඒ අවබෝධ කරගත හැකි අය කවුද කියලා නුවණින් විමසලා ඒ පළවෙන ධර්ම දේශනාව ඉඳලම 45 වසරක් පුරාවටම විශේෂයෙන් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ පිහිටක් ලැබිය යුතු පිහිට ලබන්නට පුළුවන් අය මනුස්ස ලෝකවල, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල හොයලා බලලා ඒ අයට මේ උතුම් සැනසෙල්ල ඇති කරගන්නට මාර්ගය පෙන්වුවා. ඒත් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය ස්වභාවයට පත් වෙන දෙයක්. ඉතින් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා අවුරුදු 80ක් වළඳලා 80 වෙනි අවුරුද්දේදී පරිනිර්වාණයට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මහා උත්තමයන් වහන්සේ හොයා පිහිට වෙන එක නතර වෙනවා. බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට හොයා මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල හොයා ලෝක සත්‍යයන්ට පිහිටුණත් පරිනිර්වාණයෙන් පස්සේ හොයා පිහිට වෙන්න කෙනෙක් නැති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් ඉතිරි කරලා යනවා, හොයාගෙන ගිහින් කෙනෙකුට පිහිටක් ලබන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අපි හොයාගෙන ඉන්නේ නැහැ. අපි ධර්මය හොයාගෙන යන්න ඕනේ පිහිටක් ලබන්න, සරණක් ලබන්න. ඒත් මේ ලෝකයේ තුල ජීවත් වෙන හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සොයා යන්න ඕනේ කියලා ඒ පුංචි කාලේ ඉඳලා මේ ලෝකෙට ආපු දවස්වල ඉඳලා ළමා කාලවල එහෙම අදහස් ඇති වෙන්නේ නැහැ. එක එක්කෙනාට මේ ධර්මය හොයාගෙන යා යුතුයි, ධර්මයෙන් පිහිටක් මට ලබා ගත යුතුයි කියලා සංකල්ප ඇති වෙන්නේ තමන්ට ජීවිතයේ කලකිරුණු අවස්ථාවක. ඒ ධර්මය තමන්ට හමු වුණොත් මේ ලෝකයේ තුල ජීවත් වෙන ඕනම කෙනෙකුට ඒ ධර්මය හොයාගෙන යන්න ඉස්සෙල්ලාම අදහසක් ගැඹුරින්ම අදහස් ඇති වෙන්නේ තමන් මේ ලෝකේ යම්කිසි දෙයක් නිසා කලකිරීමට පත්තර හිටියොත්. දැන් බලන්න උපතිස්ස කෝලිත කියන්නේ බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහ උතුමන් වහන්සේලා දෙනම. ඒ දෙනමට උනත්
බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් ධර්මයක් පිහිටක් හොයාගෙන යන්න හිතුනේ ජීවිතයකට කලකිරීමක් ඇති වුණා. ඒ තරුණ කාලේ ගෙව්වා කාම වස්තුත් එක්ක විවිධ සංදර්ශන වලට සම්බන්ධ වෙමින් විවිධ සැනකෙළි වලට සම්බන්ධ වෙමින් නමුත් ඒවා පිළිබඳ කලකිරීමක් ඇති වුණා. නැවත නැවත මේ කාමයන් තුලින්ම සතුට හොයා යෑමේ වෙහෙස පීඩාව ඒ උතුමන් වහන්සේලාට දැනුණා. ඉතින් මේ උන්වහන්සේලා කලකිරීමට පත් වෙලා වාසය කරන කාලේ තමයි අස්සජි ස්වාමීන් වහන්සේ හමු වෙලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයෙන්ම සැනසෙන්නට තමන්ගේ ජීවිතය යොමු කරගත්තේ. එතකොට පින්වත්නි අන්න ඒ වගේ මේ බණහන අපේ පින්නතුන්ටත් ජීවිතයේ යම්කිසි දවසක කලකිරීම සහගත වෙන්න අවස්ථාවක තමන්ගේ ජීවිතයට විසඳුමක් විදියට මේ ධර්මය ඇහුණ වෙලාවේ තමයි මේ පින්නතුන්ගේ ධර්ම මාර්ගය ආරම්භ වුණේ. අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ සමහර පින්නතුන් කියනවා ස්වාමින්වහන්සේ මට මේ ධර්මය අවුරුදු 20 දී හම්බුණා නම් අවුරුදු 15 දී හම්බුණා නම් ස්වාමින්වහන්සේ මම විවාහ වෙන්නවත් නැහැ කියනවා. ඒ කියන්නේ ඒ අයට තමන්ගේ ජීවිතේ කලකිරුණු අවස්ථා බොහොමයක් පහු කරගෙන ආවත් ඒ කලකිරුණු අවස්ථාවල දහම හමු වෙලා නැහැ. හැබැයි අවුරුදු 40 දී 45 දී යම් කලකිරුණු මානසික මට්ටම් වලින් ඉද්දී යම්කිසි ධර්ම පුස්තකයක් ඇසුරු කිරීමෙන් යම්කිසි බණක් ඇසීමෙන් මොකදුනේ ඔන්න මෙයාලට ඇති වුණා කලකිරීම කියන එක. ඒ කලකිරීමට විසඳුමක් තියෙන බව එයාලට දැනෙන්න පටන් ගත්තා. අන්න ඒ වගේ මේ සංසාරයේ යම්කිසි සිද්ධියක් නිසා කලකිරීමකටපත් වෙලා ඒ කලකිරුණු අවස්ථාවේ ධර්මය පිහිටක් විදිහට ලැබුණට පස්සේ අපි මොකද කරන්නේ? එතෙන් සිට පටන් ගන්නවා ධර්ම මාර්ගය තුල ඉස්සරහට යන්න. අද අපි මේ බණ අහන පින්නතුන් කියන්නේ අපි කියන්නේ අන්න ඒ විදිහට කලකිරීමක් හමුවේ ධර්මය හමු වෙලා ධර්මයෙන්ම සැනසෙන්න ඕනේ කියලා මේ ධම්ම මාර්ගයේ වඩන බුද්ධ ශ්‍රාවකයෝ. අපි මෙහෙම ධර්ම මාර්ගයේ වඩාගෙන යද්දී මේ පින්නතුන දැනෙලා ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා හිස ගිනිගත් කෙනෙක්. හිස ගිනිගත් කෙනෙක් හිසේ ගින්න නිවන්නට කලින් ශරීර වස්ත්‍ර ගිනිගත් කෙනෙක් ශරීර වස්ත්‍ර නිවන්නට කලින් මේ ධර්මය අවබෝධ කරගන්නට යොමු වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ගිනි පත්තු වෙලා ඉන්න වෙලාවක නමුත් ඒ ගින්න ගැන නෙවෙයි හිතන්න කියන්නේ ඒ සුළු වෙලාවෙත් මට ධර්මය අවබෝධ කරගන්නට තියෙනවා නම් කියලා තමයි හිතන්න ඕනේ. එච්චර බර කරලා මේ ධර්ම අවබෝධය බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුශාසනා කළ තියෙන්නේ ධර්මය අවබෝධ කරගන්න කියලා. මේක මේ අවස්ථාවේදී ගිලිහුනොත් අපට ආත්ම ගානකට මේ අවස්ථාව නොලැබෙන නිසා. නමුත් ධර්ම මාර්ගය තුල යන මේ පිණිතුර දැනෙනවා ඇති හිස ගිනිගත් කෙනෙක් හිසේගෙන නිවා ගන්නවා වගේ ඇඳිවත ගිනිගත් කෙනෙක් ඇඳිවත නිවා ගන්නවටත් වඩා ඉක්මනට ධර්මය අවබෝධ කරගන්න තමන්ගේ පැත්තෙන් හිත යොමු වෙන්නේ නැති ගතියක්. කියන්නේ වීර්ය මදි ගතියක් තියෙනවා. සීලය තුල ගැඹුරෙන්ම පිහිටන්න තමන්ගේ ජීවිතේ වීර්ය මදිකමක් තියෙනවා. සමාධිය තුල ගැඹුරෙන්ම පිහිටන්නට අවශ්‍ය වීර්ය තමන්ගේ ජීවිතේ මදිකමක් තියෙනවා. විදර්ශනාව තුල තමන්ගේ ජීවිතේ ගැඹුරෙන්ම පිහිටන්නට අවශ්‍ය වීර්ය මදිකමක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ලෞකික ජීවිතේ අරගෙන යද්දී ලෞකික ජීවිතේ අපිට වැඩ කටයුතු තියෙනවා. දරුවන්ගේ වැඩ, ගෙවල් දොරවල් වල වැඩ කටයුතු, රැකී ආරක්ෂා ආදී කටයුතු වල. ඒ වැඩ කටයුතු හමුවේ ඒ වැඩ කටයුතුත් එක්ක මේ ධර්ම මාර්ගය පුරුදු පුහුණු කරගෙන යෑමේ වීර්ය පිණුතුර දැනෙන්නේ නැති මදි බව. එතකොට ඔන්න ඔය වීර්ය අපි වර්ධනය කරගන්න ඕනේ. වැඩි කරගන්න ඕනේ. ඒ වීර්ය වර්ධනය කරගන්න වැඩි කරගන්නට අපි මෙනෙහි කළ යුතු දේවල් වගේක් තියෙනවා. අන්නේ මෙනෙහි කළ යුතු දේවල් ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංසාර ජීවිතේ මොකක් හරි සිද්ධියක් නිසා, ඉච්ඡා බංගත්වයක් නිසා, කියන බලාපොරොත්තු බිඳ වැටීමක් නිසා, කෙනෙකුගේ ආදරයක් වෙනස් වීම නිසා, දරුවන්ගේ අකීකරුකමක් නිසා හරි, යම් කිසි කෙනෙකුට මේ වෙනකොට හැදෙන තියෙන රෝගයක් නිසා හරි, කෙනෙකුගේ මරණයක් නිසා හරි,
යම් කිසි කෙනෙක් කලකිරීමකටපත් වෙලා ඒ කලකිරීමට විසඳුමක් වශයෙන් ධර්මය හමුුණාට පස්සේ ඒ ධර්මයේ තුලත් අපි අඛණ්ඩ වීරයකින් කටයුතු කළ යුතු වුණත් ඒක වෙන්නේ නැත්තම් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ තුලදී ඒ වීරය තුලින් ධර්ම අවබෝධ කරගන්න ස්වභාවයක් පේන්න නැත්තම් අපි ඒ වීරය වර්ධනය කරගන්න ඕන. අන්නේ වීරය වර්ධනය කරගන්නට තමයි අපි ඊට අදාළ මානසිකාර කරන්න ඕනේ. ඒ අදාළ මානසිකාර කරද්දී මොකද වෙන්නේ? අන්නේ වීරය ටිකෙන් ටික වර්ධනය වෙනවා. වීරය වර්ධනය වෙනකොට සීල සමාධි ප්‍රඥා ගුණ නැගෙන පටන් ගන්නවා. සීල සමාධි ප්‍රඥා ගුණ නැගෙනකොට මොකද වෙන්නේ? අවබෝධය කියන එක සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ මේ වීරය විරිය සබ්බොජ්ජංගය කියන ධර්මය කෙනෙක්ගේ ජීවිතේ ගුණ නැගෙන්නට කාරණා 10ක් මෙනෙහි කළ යුතු බව තමයි විස්තර කරලා තියෙන්නේ. විරිය සබ්බොජ්ජංගය කියන එක උපදින්නට නම් කළ යුතු මානසිකාර 10ක් තියෙනවා. ඒ 10 යම් කිසි කෙනෙකුගේ ජීවිතේ මානසිකාර කරන්න මොකද වෙන්නේ? ටිකෙන් ටික වීරිය වර්ධනය වෙන පටන් ගන්නවා. අද මේ දේශනාව ශ්‍රවණය කරද්දිම මේ පින්තුන්ට දැනෙන්න ඕනේ මේ ආකාරයේ මානසිකාර කිරීම තුලින් මගේ වීරිය වර්ධනය වෙනවා කියලා. පළවෙනි කාරණාව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපාය බය පච්ච වෙක්කනතාව කියලා. කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ නුවණින් මානසිකාර කරන්න ඕනේ අපායෙහි ඇති බියකුරු බව පිළිබඳව. කෙනෙක් අපායට යන්නේ යාගේ හිතේ සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මයේ තියෙනවා නම් සක්කාය දිට්ඨිය කියන සංයෝජන ධර්මයේ තියෙන ඕනම කෙනෙක් කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් ඊළඟ භවයේ දිව්‍ය ලෝකයකට ගියත් එයා කොයියම්ම වෙලේක හරි අපායට වැටෙනවා. එතකොට සතර අපායේ තියෙන බියකුරු භාවය ගැන මානසිකාර කරන්න පටන් ගත්තොත් යමෙක් ධර්ම අවබෝධයට අවශ්‍ය වීර්ය විශාල වශයෙන් එක වර්ධනය වෙන්න හේතුවක් වෙනවා. සතර අපාය කිව්වට පස්සේ තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, ඊළඟට නිරේ ලෝකය සහ අසුර අපාය. දැන් අපි හිතමු පොඩ්ඩක් යම්කිසි කෙනෙක් ඇවිල්ලා මේ වෙලාවේ යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපේ මේ එයා පිහියක් අරගෙන ඇවිල්ලා මේ වෙලාවේ ඇඟිල්ලක් කපන්න උත්සාහ ගන්නවා. දැන් එයා අපි හිතමු අපේ අත් දෙකත් අල්ලගෙන කකුල් දෙකත් බැඳලා අපි ඇඟිල්ලක් අල්ලගෙන කපන්න හදනවා කියලා. දැන් මේක කපද්දී අපිට ඇති වෙන වේදනාව කොහොමද? කෙනෙක් ඇවිල්ලා අපේ කකුලක් කපනවා කියන්නකෝ මේ වෙලාවේ. එහෙම අර පිහිය තියලා දෙපැත්තට අදිනකොට මොන වගේ වේදනාවක්ද අපිට ඇති වෙන්නේ? කෙනෙක් ඇවිල්ලා අපේ කනක් කපන්න හදනවා කියලා හිතන්න. ඒ වෙලාවට ඇති වේදනාව පොඩ්ඩක් මතක් කරගන්න. ඔය වේදනාව පැය දෙකක් විතර විඳින්නුනොත් කොහොමද තත්ත්වය? ඔය වේදනාව දවසක් විඳින්නුනොත් කොහොමද තත්ත්වය? ඔය වේදනාව සතියක් විඳින්නුනොත් කොහොමද තත්ත්වය? පිහියකින් කපනකොට ශරීර කොටසක් ඒ ඇති වෙන වේදනාව අපට අවුරුද්දක් දෙකක් විඳින්නුනොත් නිරයේ තියෙන දුකන්නේ වගේ. නිරයට අවීචි මහ නිරය ආදිය ගත්තට පස්සේ ඒවයි සඳහන් වෙන්නේ දුක් දෙකක් අතර අන්තරයක් නැහැ කියලා. දුක් දෙකක් අතර අන්තරයක් නැහැ කියන්නේ බලන්න මේ ජීවිතේ දුක් දෙකක් අතර අන්තරයක් තියෙනවා. අන්තරය තමයි සැපය කියන එක. දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ මියගිය කෙනෙක් වෙනුවෙන් හරි ආදරය කරපු කෙනෙක් වෙනස් වීම නිසා හරි තමගේ බලාපොරොත්තු බිඳ වැටීමක් නිසා හරි දුකින් ඉන්නවා. හැබැයි මෙයාට අපි හිතමු ටෙලි නාට්‍යයක් බලන්න අවස්ථාවක් ලැබුණොත්, ගීතයක් අහන්න අවස්ථාවක් ලැබුණොත්, ඒ වගේ සමහර සිද්ධිවලදී මොකද වෙන්නේ? අර දුක උපදින දේ අරමුණු වීම නතර වෙලා අරව අරමුණු වෙනකොට හිතේ සතුට ඇති වෙනවා. මේ ලෝකයේ තුල අපිට කටයුතු කරද්දී දුක් වේදනා ඇති වෙනවා තමයි. හැබැයි මේ දුක් වේදනා අතර ඇති වෙනවා සැප වේදනා. හැබැයි නිරේට වැටුණට පස්සේ සැප වේදනා කියලා දෙයක් නැහැ. ඒක අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. මේ ජීවිතයේ මේ අතක් කපනකොට ඇති වෙන වේදනාව එක දිගටම තිබ්බොත් අන්න ඒ වගේ එකක් තමයි නිරාදුක කියන්නේ. කකුලක් කපනකොට ඇති වෙන වේදනාව එක දිගට තිබ්බොත් අන්න ඒ වගේ දුකක් තමයි නිරේ වැටෙන සත්‍යම මිදුණු දුක. ඒතර මේ ලෝකයේ බලන්න එක මොහොතක සිද්ධ කරන ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය, පරුස වචන කීම,
මෙවැනි කාය වාග් විතරන්නේ මනෝ දුෂ්චරිත නිසා පවා ව්‍යාපාදාදී අධික කෝපකාරී ස්වභාවයන් ඊළඟට අවිද්‍යාව කියන අනසතු වස්තු වලට ආස කිරීම ආදී මිත්‍යා දෘෂ්ටික අදහස් නිසා මොකද වෙන්නේ? නිරයට වැටුණට පස්සේ අර වගේ කනක් කපනකොට ඇති වෙන වේදනාව වගේ වේදනාවක් දිගටම අද්දක හින්ද වෙනවා. ඒක දරා ගන්න බැරුණා මැරෙනව නිරසතා. හැබැයි නැවතත් ඕපපාතිකවම ඒ සතාගේ ජීවිතේ හැදෙනවා. ආපහු අර දුක විඳින්නවා. ආපහු මැරෙනවා. ආපහු ඒකම හට ගන්නවා. ඒ විතර අවුරුදු 100ක් 200ක් 300ක් 400ක් 500ක් 1000ක් අවුරුදු ලක්ෂ ගාණක් ඒ අඛණ්ඩ දුක විඳ නිරසතා ඉන්න ඕනේ. එතකොට එවැනි දුකකට අපිට යන්න වෙන්නේ ඇයි? නිවන් දකින්න වීරියක් නැති නිසා. නිවන් දකින්න වීරියක් නැති නිසා තමයි එවැනි අඛණ්ඩ දුක් සහිත නිරයකට යන්න වෙන්නේ. ඊළඟට බලන්න තිරිසන් ලෝකේ ගත්තට පස්සේ තිරිසන් ලෝකේ අරගෙන බලන්න පින්නත්නේ තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් හතෙක ජීවිතේ දැන් මේ දවස්වල හොඳටම වැස්ස. අපි පින්නතුන් දන්න වැඩට යද්දිත් වහිනවා වැඩට ගිහිල්ලා එද්දිත් වහිනවා මේ දවස්වල ලොකු වැහිබර කාලගුණයක් තියෙන්නේ. දැන් මේ පින්නතුන් දැකලා තියෙනව නේද ඔය පාරවල් අයිනේ ඔය මුළු ශරීරේම හැම ගියපු කුෂ්ඨ සහිත ඇඟේ රෝම කූපත් ගැලවිච්ච මේ සුනකයන් දැකලා තියෙනවා. ඒ සුනකයන්ගේ ශරීරවලට හැමතිස්සෙම මැස්සෝ සහ කෝඳුරු වහනවා. වියලි කාලෙත් ඒක වෙනවා. මේ වගේ වැහිබර කාලවලදී මොකද වෙන්නේ සත්තුන්ට? ඒ සත්තු හොඳටම වැස්සට තෙමෙනවා. එතකොට ශරීරවල තියෙන තුවාල ඊළඟට ශරීරවල තියෙන සැරව ගඳ තවත් වැඩි වෙනවා. ඒ සත්තුන්ගේ ඇඟ ශරීරයට වහන මැස්සෝ දැන් බලන්න අපිට කොහොමද දන්නේ වැහි කාලේ මැස්සෝ බෝනෝ වැඩිනේ. ඒ පරිසරයේ ලක්ෂණයක්. අන්නේකට තිරිසන් සත්තුත් වැස්සට තෙමෙනකොට, කඩින් කඩ තෙමෙනකොට යන්නේ නැ තැනක් නැහැ, හෙවණක් නැහැ. ඒ තුවාල සහිත වෙන සත්තුන්ගේ ශරීරවලට අප්‍රමාණ මැස්සෝ වහනවා, කෝඳුරු වහනවා. Tamanට එහෙම ජීවිතයක් ඊළඟ ජීවිතේ ලැබුණොත් මොකද වෙයිද? Tamanටත් එහෙම පාරක් අයිනේ ඉන්න තුවාල ඇදිච්ච සුනකෙක් වෙන්න වුණොත් මොකද වෙන්නේ? කවුද පිටට එන්නේ? සංසාර ගමනේ අපිට ඉස්සරහට කොච්චර ඔහොම ජීවිත ලැබෙන්න පුළුවන්ද නිවන් නොදැක්කොත්. තමන්ගේම සිටුමැදුරේ සුනකෙක් වෙලා උප්පත්තිය ලබන්න තෝදයේ සිටුවරයට උනා නම් මහා ධනවතෙක්නේ. ඊළඟට තමන්ගේම ගෙදරට හිඟා කමින් යන්න උනා නම් ආනන්ද සිටුවරයට මරණින් මතු ඉපදිලා. අපි හිතන්න ඕනේ මේ සංසාරේ කියන්නේ පින්නත් මහා අමූතුම වැඩපිළිවෙලක්. දැන් මේ මනුස්ස ලෝකුණත් බලන්න. දැන් මට එක මහත්තයෙක් හමු වුණා. ඒ මහත්මයා මේ වාහන සම්බන්ධ ව්‍යාපාර කරපු කෙනෙක්. මේ වාහන සම්බන්ධ ව්‍යාපාර කරපු මේ මහත්මයා දැන් මේ ආසන්න කාලේ මේ කොරෝනා වෛරසය දැන් ශීඝ්‍රයෙන් පැතිරෙන පටන් ගත්තනේ මේ අවුරුද්දේ මුල වගේ ඉඳලා පෙබරවාරි වගේ ඉඳලා. මේ මහත්මයාට එතකොට දැන් ගුවන් ගමන් ගැන හිටියා අර වාහන විදේශ රටවලින් ගේන එක නතර කරන්න උනා. දැන් මේ මහත්මයාගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. දැන් එතුමා සඳහන් කරනවා දැන් එතුමා ඇත්තටම උනේ එතුමාට දැන් ගෙදර ඉන්න වෙන දවසේම භාර්යාව වැඩට යනවා දරුවෝ ඉන්නවා ටිකක් උස්මහත් වෙච්ච මෙතුමා දවසේම ගෙදර ඉන්නවා අර ව්‍යාපාරය කඩා වැටීමේ වෙහෙස පීඩාව මෙයාට දරා ගන්න බෑ. ඉතින් අපට ඕක කිය මොකද කළේ මෙයා ඇඬුවා. ඒ කියන්නේ හීනෙන්වත් හිතා ගන්න බැරි විදියට මේ මනුෂ්‍ය ජීවිතේදී පවා ජීවිතේ උඩු යටකුරු වෙනවා. මේ හොඳට පෞල් ජීවිත ගෙවන ස්වාමි භාර්යාවරු ඉන්න. හිටපු ගමන් භාර්යාව මැරෙනවා. හිටපු ගමන් ස්වාමියා මැරෙනවා. මේ ගොඩාක් ආදරෙන් ඉන්නවා සමහර තරුණ තරුණියෝ. එක් හිටපු ගමන් අර තරුණයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන. අර තරුණිය වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන. බලන්න අපේ ජීවිතවල මේ මනුෂ්‍ය ජීවිතේ පවා ජීවිතේ උඩු යටිකුරු වෙන්න යන්නේ සුළු මොහොතයි. සුළු මොහොතයි. මේ හොඳට ඉන්නව හෘදයාබාධ හැදිලා, අංශභාග හැදිලා, රෝද පුටු වලට හිර වෙනවා. ඇඳම් වලට ජීවිතේ හිර වෙනවා. මේ ලැබෙන ජීවිතේ බලන්න පින්නත් හිටපු ගමන් හොඳ රැකී ආරක්ෂාවල ඉන්න ඇටි රැකියා හිමි වෙනවා. මේ තමන්ගේ ජීවිතේ බලන්න එහෙම කොච්චර නොසිතූ දේවල් තමන්ගේ ජීවිතේට වෙලා තියෙනවද ජීවිතේ උඩු යටිකුරු වෙන එක මොහොතකින්.
එහෙනම් කෙනෙක්ගේ මනුස්සාත්මය උඩු යටිකුරු වෙලා තිරිසන් සතෙක් වෙනවා කියන එකත් අන්න එහෙමමයි වෙන්නේ. මනුෂ්‍ය ජීවිතය තුළ මේ උඩු යටිකුරු වෙනවා වගේ ජීවිතේ මනුස්ස ජීවිතේ එක පාට උඩු යටිකුරු වෙලා එක නිර්සතෙක් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් වෙන්න පුළුවන් නිවන් නොදැක්කොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හිස ගිනිගත් කෙනෙක් හිසේ ගින්න නිවන්නත් කලින් ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඇඳිවත ගිනිගත් කෙනෙක් ඇඳිවත ගිනි ගන්න කලින් ඇඳිවත ගිනි ගනිද්දිත් ඒක නිවන්න කලින් ධර්මය අවබෝධ කරගන්න. ඇයි? අර වගේ හොරි කඩ සහිත තිරිසන් හතෙක් වුණොත් කාගේ සරණක්ද? අපි වැඩ වාසය කළා මහව ගල්ලෑව කියලා අරණ සේනාසනයක. දවසක් ඒ සේනාසනේ ආරාම භූමියට ඇතුල් වුණා සුනකෙක්. ඇතුල් වෙලා හිටියා. අපි පාන්දර දැක්කේ. මේ සතාගේ වම් කන කුණු වෙලා. මේ පාර යන මේ සතෙක් කියන්නේ ගෙදරක හැදිච්ච සතෙක් නෙවෙයි. සමහර ගෙදරක හැදිලා එළෙව්වක් දන්නෙත් නැහැ. වම් කන කුණු වෙලා. මේ වම් කන කුණු වෙච්ච මේ සතාගේ මේ පිළිතුන් දන්නවා අපි දත් මදින්න ටූත් පේස්ට් පාවිච්චි කරනවා. දන්තාලේප. ඒ දන්තාලේප මේ පිළිතුන් දැන් අර බුරුසුවට ගන්න ටිකක් මිරිකුවට පස්සේ එළියට එනවා මේ ඒ දන්තාලේප ටිකක්. දැන් මේ පිළිතුට ඒක මතක් වෙනවා. අන්නේ තරම් පණුව සුදු පාට කිරි පාට පණුව. අර සතාගේ අර කන ඇතුළ විදගෙන එළියට එනවා. ඒ සතා කන අමාරුවෙන් හොල්ලනකොට ඒ සත්තු වැටෙනවා. කන දෝනාවක් වගේ ඇතුළට හැරිලා. ඔළුව පාත් කරගෙන අපේ ආරාම භූමියට ඇතුල් වෙන තැනම උදේ ඉන්නව අපි දැක්ක. අපි කියලා ඉතින් පුළුවන් තරම් බේත් කළා. නමුත් දවස් දෙක තුනකට පස්සේ ඒ සතා එතනනුත් ගිහිල්ලා. එතකොට මේ පිළිතුර හිතන්න අපි මේ ලෝකේ සමහර රූප බලමින්, ශබ්ද අහමින්, සමහර දේවල් විඳින්න මේ ජීවිතේ බොහෝම උද්ධාමයෙන් කටයුතු කරද්දී අපි වගේම ජීවිත ගෙවපු සමහර අය අර වගේ තිරසන් ජීවිත ලැබලා කම් කුණු වෙලා පණුව ගහලා මැස්සෝ අහමින් කෝඳුරු අහමින් අසීමාන්තික දුකක් විඳිනවා. එයාලට සංසාර ජීවිතේ බුද්ධ ශාසන කොච්චර හමු වෙන්නේ නැද්ද? හැබැයි වීරිය වැඩි වෙන්නේ නැහැ. ඔහි හිටියා සීලය ගැන අදහසක් නැහැ, සමාධිය ගැන අදහසක් නැහැ, විදර්ශනා ඥානය ගැන අදහසක් නැහැ. මේ ජීවිතේ මේ ගෝර බීර කටුක සසරෙන් ගැලවෙන්න ඕනේ කියලා අදහසක් ආවේ නැහැ. ඔහි හිටිය කාමයන් තුල දෝලණය වෙමින් කම්කුණු වෙන ජීවිත ලැබුණා. ශරීරවල තුවාල දාන ජීවිත ලැබුණා. දැන් යාළ ගොඩ ගන්න බෑ. දැන් යාළ ගොඩ ගන්න බෑ ලේසියි. ඒ වගේ තිරසන් ලෝකෙ දිහා බලන්න පින්නත් නේ. සසර ජීවිතේ නිවන් නොදකින අය ඕන තරම් හරක් වෙල උපදිනවා. හරකෙක් වුණොත් කෙට්ටු කකුල් හතරකට බෙරයක් තරම් ලොකු ශරීරයක්. හරක කියන්නේ එහෙම සතෙක්. කෙට්ටු කකුල් හතරක්. බෙරයක් තරම් ශරීරයක්. ඒ කුස්සගෙන කිලෝ 100 ගාණක් බර, කිලෝ 200 ගාණක් බර ඒ මීහරක වගේ සතෙක් ගත්තොත් බලන්න. ඒක උස්සගෙන දවසේ ගෙවන්න ඕනේ. මඩ ගොඩේ බැහැලින්න වෙනවා. පල් වෙච්ච මඩේ බැහැලින්න වෙනවා. මැස්සෝ වහනවා, කෝඳුරු වහනවා, ඔක්කොම තියෙන්නේ වලිග විතරයි. එවැනි ත්‍රිසහ හතෙක් වෙන්න සසරගත සත්‍යයන්ට ලොකු කාලයක් යන්නේ නැහැ. ඉතින් හොඳට මෙනෙහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ මහ පොළොව යට. මේ මහ පොළොව යට මේ අන්ධකාරයේ මිපදිලා අන්ධකාරයේම ජීවත් වෙලා අන්ධකාරයෙන් මැරිලා යන ත්‍රිසහ සත්තු මෙච්චරයි කියන්න බෑ. මහා සාගරේ ඉන සත්‍යයන් දිහා බලන පින්නත් නේ මොන තරම් විරූපී මුහුණු සහිත සත්වයෝ ඉන්නවද? මත්ස්‍යයන් සාගරයේ ගත්තට පස්සේ කෝටි ප්‍රකෝටි බිලියන ගණන් මත්ස්‍ය ගහන යන ඉන්නවා. මත්ස්‍ය වර්ග ඉන්නවා. බලන්නේ සත්වයන්ගේ සමහර සත්වයන්ගේ මූණේ විරූපී ගතිය. විවිධ සත්ත්ව ප්‍රජාවන්. ඇයි එවැනි ත්‍රිසන් ජීවිත ලැබුණේ? සංසාරේ නිවන් දැක්කේ නැති නිසා. වීරිය නැතිකම නිසා. දැන් මේ සමහර අය කියන මේ කාලේ නිවන් දකින්න බෑ කියලා. ඇයි බැරි? වීරිය නැති නිසා. සිල් රැක ගන්න උත්සාහය නැහැ. සමාධි උපදවා ගන්න උත්සාහය නැහැ. විදර්ශනා ඥාන උපදවා ගන්න උත්සාහය නැහැ. මේ ලෝකේ එක්කෙනෙක් ගැන හිත දෙන්නෙක් ගැන හිත දෙන තුන් දෙනෙක් වෙන්න යාම ගැන හිත බලන්න සංසාර ජීවිතේ අපිට කොච්චර වෙලා ඇද්ද? ඇයි මේක භවයක් තුළ වෙන සිද්ධි ටිකක් ලොකුවට අරගන්නේ අපි? දරුවෝ වෙනස්කම් කරන එක ලොකුවට අරගෙන ඒ ගැනම කල්පනා කර කර ඉන්නේ. ඇයි? ධර්ම මනසිකාර පවත්තන්න නැතුව. ස්වාමියා මිය ගියාම, භාර්යාව මිය ගියාම, අම්මා තාත්තා මිය ගියාම ආදරය කළායේ දාලා ගියාට පස්සේ ඇයි ඒවම හිත ඉන්නේ? ඇයි අපි එවැනි තැන්වල ජීවිතේ හිර කරගන්නේ? සංසාරේ කවදාවත් එවැනි දේවල් නොලැබිලා තියෙනවා නම් කමක් නැහැ.
සංසාරේ බොහෝ වාරයක් අත්දැකපු දේවල් අහිමි වෙනකොට සංසාරේ කවදාවත් අත් නොදකපු දෙයක් වෙනුවෙන් අඬනවා වැළපෙනවා වගේ තමයි අර දේවල් ගැන අපි හිත කල්පනා කර ධර්ම මාර්ගයේ යන්න තියෙන මනස ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නේ. ඉතින් හොඳට කෙනෙක් මෙනෙහි කරන්න ඕනේ මේ තිරිසන් ලෝකයට, නිරේ ලෝකයට මේ සසරගත සත්‍යෝ වීර්ය හල ගතිය නිසා, වීර්ය නැතිකම නිසා නිවන් දකින්න එවැනි තත්ත්වයන්ට ගිහිල්ලා දුක් විඳින්නේ යම්සේද මටත් ඒකම තමයි දවසක වෙන්නේ. ඒ නිසා මම උත්සාහ කරන්න ඕනේ. මම ලොකු ජවයකින් මේ වැඩේ පටන් ගන්න ඕනේ. මම තුලාන්ත යෝධ හයියක් ඇති කර ගන්න ඕනේ. මගේ ජීවිතේ නිවැරදි කර ගන්න. ඊළඟට പ്രേත ලෝක ආදී ගත්තොත් එහෙම. പ്രേත ලෝකවලත් එහෙමයි. මනුෂ්‍ය ලෝකවල උපදිනවා මේ වර්ග හතරක්. මනුෂ්‍ය දේව, මනුෂ්‍ය තිරස්චාන, මනුෂ්‍ය പ്രേත. මනුෂ්‍ය කියලා කියන්නේ මනුෂ්‍යකම් තියන අයට. මනුෂ්‍ය තිරස්චාන කියන්නේ මනුෂ්‍යය වුණත් තිරිසන් ගති තියන අයට. මනුෂ්‍ය දේව කියන්නේ මනුෂ්‍යය වුණත් දෙවිවරු වගේ ගුණධම් තියෙනවා. මනුෂ්‍ය പ്രേත කියන්නේ මනුෂ්‍ය ලෝක ජීවත් වෙන හැබැයි പ്രേත ගති තියෙන්නේ. ආධික කෑදරකම, ආධික ගිජුකම, ඊට කඩම් වෙනුවෙන්, ගෙවල් දොරවල් වෙනුවෙන්, යාහන වාහන වෙනුවෙන්, භෞතික වස්තු වෙනුවෙන්, එක එක ශරීර වෙනුවෙන් මොකද වෙන්නේ? අධික പ്രേත මනෝභාවයන් තියෙනවා නම් එයාලට කියනවා මනුෂ්‍ය പ്രേත කියලා. අන්න ඒ වගේ ගති ලක්ෂණ තියෙන කෙනෙක් මැරුණොත් යන්නෙම പ്രേත ලෝකෙට. මනුෂ්‍ය പ്രേත ලක්ෂණ සහිත කෙනෙක් මැරුණට පස්සේ යන්නෙම പ്രേත ලෝකෙට. මනුෂ්‍ය තිරස්චාන ගති තියෙන අය මැරුණොත් තිරිසන් ලෝකෙට. මනුෂ්‍ය දේව ලක්ෂණ තියෙන අය මැරුණොත් දිව්‍ය ලෝකෙට. මනුෂ්‍ය ගති පැතුම් තිබ්බොත් මනුෂ්‍ය ලෝකෙට. මනුෂ්‍ය බ්‍රහ්ම ගති තිබ්බොත් බ්‍රහ්ම තල වලට. එතකොට මනුෂ්‍ය പ്രേත කියන මේ ඉඩ කඩන් මිල මුදල් සැප සම්පත් ගැන අධික තණ්හාවෙන් කටයුතු කරනවා. වෙනත් කෙනෙකුට දෙන්නවටවත් කැමති නැහැ. Tamanට ඇති වැඩකුත් නැහැ. අන්‍යයල යනවා പ്രേත ලෝක වලට. പ്രേත ලෝක වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ പ്രേත ලෝක වලට ඒ പ്രേත ශරීර වලට වස්ත්‍ර නැහැ. ඒ ශරීර වලට වස්ත්‍ර නැහැ. පිළිතුරු දන්නවා සාරිපුත්තයන් වහන්සේගේ ආසන්න බව පහකට එහා අම්ම කෙනෙක් ප්‍රේතියක් වෙලා සාරිපුත්තයන් වහන්සේ ඉස්සරහටම ආවා. බලන තමන්ගේ රහත් වෙච්ච පුතා ඉස්සරහට ප්‍රේතියක් විදිහට එන්නුණා ඒ අම්මට. ඒ සංසාර ජීවිතේ പ്രേතකම දුරු කළේ නැහැ. කෑදරකම දුරු කළේ නැහැ. තණ්හාව දුරු කළේ නැහැ. ඒව දුරු කරන්න වීරයක් ඇති කරගත්තේ නැහැ. හැබැයි තමන්ගේම පුතෙක් මොකදුනේ සංසාරේව දුරු කරගන්න වීරිය වඩ ලන්තිවල බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වුණා. උන්වහන්සේ ඉස්සරහට යන්න වුණා. සඳහන් කරන්නේ ප්‍රේතිය කොණ්ඩෙන් ඇඟ වහ ගන්නවල නිරුවත් ශරීරය හරිම කැතයි. කෘෂයි. මස් නැහැ. හමයි කටුයි නහර එල්පිලා දුග දහමනවා. මෙයාගේ තාම නිර්වස්ත්‍ර ප්‍රේතියක් වෙලා තමන්ගේ පුත් වහන්සේ ළඟටම යන්න වුණා. ඒ වගේ പ്രേත ලෝකය කියලා කියන්නේ ඒවා එහෙම කුස වෙලා විරූපී වෙලා ලොකු ඔළුව ලොකු කුසක් උදරයක් එළියට පැනපු ඇස් ඒ වගේ പ്രേත ආත්ම දිග ඇඟිලි දිග නියපොතු අපිලිවෙලට සකස් වුණු කෙස් රෝම ආදී යුක්ත ජීවිතය പ്രേත ශරීරයක් කියන්නේ. ඒ වගේ ශරීරයක් තමයි ලැබුණොත් කොහොමද? ඔය තියෙන මනුස්ස රූපෙන් ලස්සන මදි කියලා දුකක් නැද තමන්ට? ඔය තියෙන මනුස්ස රූපෙත් ඕකත් ලස්සන මදි, හැඩ මදි, උස මදි, මහත මදි, සුදු මදි, පාට මදි කියලා දුක් නැද්ද? ඔච්චර හොඳට තිබිලත් ඒක සම්බන්ධ දුක් උපදිනවා නම් අරම ශරීරයක් ලැබුණොත් ඒත් හැඟීම් දැනීම් තියෙන අය තමයි പ്രേතෝ කියන්නේ. එවැනි പ്രേත ජීවිතයක් ලැබුණොත් පින්නත් මොකද වෙන්නේ? එවැනි പ്രേත ජීවිතයක් ලැබුණොත් ඊටාම් කුස සහිත ශරීර සහිතව ආහාර පාන නැතුව පිපාසිතව ඒ ජීවිතය තාම දුක්ඛිතව ගෙවන්න සිද්ධ වෙනවා. പ്രേත ලෝකවල ප්‍රේතියන් අතර බොහෝ ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. പ്രേත වත්තු අරගෙන හැදෑරුවොත් ඒව හා ගන්න පුළුවන්. ඉතින් අන්නේ പ്രേත ලෝකවල තියෙන බේකුරු ස්වභාවය ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ. අපේ සමාජය තුළ කොච්චර මිය ගිය අය പ്രേතාත්ම ලැබලා ආපහු Tamanට උපාදානය වෙච්ච ජීවිත හොයාගෙන ඇවිල්ලා තියෙනවද? ඉතින් ඒව ගැන මෙනෙහි කරන්න. භාවනාමය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. නිරයට ගියාට පස්සේ මම ධර්මය අවබෝධ කරගන්න තු නිරයට ගියොත් මෙහෙම දුක් ටිකක් ලැබෙනවා මට. പ്രേත ලෝකයකට ගියොත් මට මෙහෙම දුක් ලැබෙනවා. තිරිසන් සතෙක් වුණොත් මට මෙහෙම දුක් ලැබෙනවා. අසුර අපායට ගියොත් මට මෙහෙම දුක් ලැබෙනවා. අන්නේ විදියට සතර අපායේ තියෙන බියකුරු ගති පැවතුම් ලක්ෂණ යම් කිසි කෙනෙක් මෙනෙහි කරන්න යාට මොකද වෙන්නේ?
ඔන්න යාට අදහස් වෙනවා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මං අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා අන්න වීරිය කියන එක සකස් වෙන පටන් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වීරිය කියන එක මානසිකාර කරන ක්‍රමය අනුව උපදින එකක්. මෙනෙහි කරන ක්‍රමය අනුව උපදින එකක්. වීරිය වැඩෙන විදිහට මෙනෙහි කළොත් වීරිය වැඩෙනවාමයි. ඒ වගේමයි වීරිය නැති වෙන විදිහට මෙනෙහි කළොත් තියෙන වීරියත් නැති වෙනවා. එතකොට තීන මිද්දා දිනනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගමන වීති පච්ච වෙක්කනතාවය. ගමන වීති පච්ච වෙක්කනතාවය කියලා කියන්නේ කෙනෙක් හොඳට මනසිකාර කරන්න ඕනේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ආ මාර්ගය පිළිබඳව. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා මේ සංසාර ගමනේ ආපු මේ ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ මාර්ගය හොඳට ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ. බලන්න මහා බෝධි සත්‍යයන් වහන්සේ දා අම්මගේ උකුල ඉඳගෙන ඔළුවේ තියාගෙන බුදු වෙන්න ඕනේ කියලා අදහසක් ඇති කරගත්තා. බලන්න ඊට පස්සේ ලැබුණු හැම භවයක් මේ බුද්ධත්වයේ වෙනුවෙන් කැප කළ හැටි. උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ තරම් සසර ජීවිතේ ලැබුණු භවයක් අර්ථවත් විදියට ගෙවපු තවත් කෙනෙක් නැහැ. මොකද මේ හැම භවයක්ම බෝධිසත්වයන් වහන්සේලා බුදු වෙන්නම නිවන් දකින්නමයි කැප කරලා තිබ්බේ. එහෙම එක භවයක් නෙවෙයි, භව දෙකක් නෙවෙයි, භව 100ක් නෙවෙයි, භව 1000ක් නෙවෙයි, භව ලක්ෂයකුන් නෙවෙයි. දීපංකර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ කාලේ ඉඳලා වර්තමානයේ දක්වා සාර අසංකේ කල්ප ලක්ෂයක් මුන්වහන්සේ ආත්ම භාවාදිය මොකද කළේ? කැප කළා බුද්ධත්වයේ වෙනුවෙන්. එහෙමයි බෝධිසත්වයන් වහන්සේලා. එතකොට අපි හිතන්න ඕනේ අඩුම ගානේ මම මේ භවය විතරක්වත් දවසක් එක මහත්මයෙක් ගමනක් යනකොට කෝච්චියේ ගමනක් යනකොට ස්වාමීන් වහන්සේ නමක් හමු වෙලා. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 18ක 20ක වගේ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කෝච්චිය යදී දැන් කතාවට වැටුණා. ඊට පස්සේ ටික දුරක් ගියාට පස්සේ මේ මහත්මයා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇයි පැවිදි වුනේ? ඊට පස්සේ සඳහන් කරාලු මම සංසාරේ ගොඩාක් භවයන් විවාහ වෙන කැප කරපු කෙනෙක්. දරු හුරතල් බරන කැප කරපු කෙනෙක්. ගෙවල් දොරවල් හදාන කැප කරපු කෙනෙක්. මං සංසාරේ වැඩිපුරම කළේ ඕවා. ගෙවල් දොරවල් හදපු එක, විවාහ වෙච්ච එක, ආදරය කරපු එක, දරු හුරතල් බරපු එක, දරුවන්ගේ දරුවෝ දිහා බල බල සැනසුන එක. මම මේ භවයේ නිවන් දකින්න කැප කළා. බලන්න කොච්චර බුද්ධිමත් අදහසක්ද කියලා. සංසාරේ ජීවිතේම අර වැනි ලාමක දේවල් වලට මම කැප කළා භවයෙන් භවය. ඒත් මේ ජීවිතේ මම කැප කරනවා නිවන් දකින්න. දරුවෝ වෙනුවෙන් නෙවෙයි මේ ජීවිතේ මම කැප කරන්නේ. භාර්යාව වෙනුවෙන් නෙවෙයි මම මේ ජීවිතේ කැප කරන්නේ. ගෙවල් දොරවල් හදන්න නෙවෙයි මම මේ ජීවිතේ කැප කරන්නේ. සල්ලි හම්බ කරන්න නෙවෙයි මම මේ ජීවිතේ කැප කරන්නේ. ස්ත්‍රියකගෙන් ආදරයක් ලබන්න නෙවෙයි මම මේ ජීවිතේ කැප කරන්නේ. ඊට ගණන් ගන්න නෙවෙයි මේ ජීවිතේ කැප කරන්නේ. නිවන් දකින්න. බලන සසර ජීවිතේ ඇත්ත දැනෙනකොට සතරපාදී බීකුරු දර්ශනයන්ගේ තියෙන ඇත්ත දැනෙනකොට බුදු පියාණන් වහන්සේලාගේ තියෙන ආනුභාවය දැනෙනකොට ධර්මයේ තියෙන ආනුභාවය දැනෙනකොට ලැබිච්ච අවස්ථාවේ වටිනාකම දැනෙනකොට මොකද කරන්නේ? මුළු ජීවිතේම කැප කරනවා නිවන් දකින්න. මහා බෝධිසත්වයන් වහන්සේලා ඔක හැම භවයකම සිද්ධ කළා තියෙනවා. බුද්ධත්වයේ ලබන නිවන් දකින්න හැම භවයක්ම කැප කර ඇවිල්ලා තියෙනවා. අපිට බැරි එහෙම කරන්න. අදටත් මේ සමාජයේ ඉන්නවා පැවිදි වෙනවද පැවිදි වෙන්නේ නැද්ද? පැවිදි වෙනවද පැවිදි වෙන්නේ නැද්ද කියලා දෙපැත්තට වැළෙන චරිත. පැවිදි වෙන්න කියලා අපි කියන්නේ. සංසාර ජීවිතයේ නැවත විඳ යන අතෘප්තිකර ඒ රාමුවෙන් මිදිලා තෘප්තිමත් භාවයකට පත් වෙන්න පුළුවන් මේ නිවන් මගට ඍජුවම සම්බන්ධ වෙන වැඩපිළිවෙල තමයි පැවිද්ද කියලා කියන්නේ. දෙපැත්තට දෝලණය වෙවි ඉන්නතුව ඊතා සෞම්‍යව අන් අයගේ හිත නොතැලෙන විදියට නොරිදෙන විදියට මනුස්සකම මුල් කරගෙන පැවිද්ද වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මහා බෝධිසත්වයන් වහන්සේලා සංසාරේ පුරාවටම ඒ නිවන වෙනුවෙන් කැප වුණා වගේ මේ ජීවිතේ ඉතුරු ටිකවත් නිවන වෙනුවෙන් කැප වෙන්න. නිවන වෙනුවෙන්ම කැප වෙන්න. පැවිද්ද කියන්නේ එහෙම ජීවිතයක්. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේ මේ විදිහට සසර ජීවිතේ ඒ වෙනුවෙන්ම කැප වෙවි ආවා. අන්න ඒව මෙනෙහි කරන්න ඕනේ. ඒව මෙනෙහි කර මෙනෙහි කරනවා. එහෙනම් මම මේ ජීවිතේ මමත් බුදු බෝධිසත්වයන් වහන්සේ වගේ නිවන වෙනුවෙන් කැප වෙනවා. බලන්න අවසාන ආත්ම භාවයේදී මහා බෝධිසත්වයන් වහන්සේ අරගෙන කල්පනා කළා මේ බුද්ධත්වයේ ලබන්න කරපු කැපවීම.
අවුරුදු 29න් ඊටාම ගුණබර භාර්යාවක් අතහැරියා. ඊටාමත් ගුණබර භාර්යාවක් අතහැරිය නිර්වාණය වෙනුවෙන්. ඊටාම ගුණබර පුතෙක් අතහැරිය නිර්වාණය වෙනුවෙන්. මේ අත්හැර ගන්න බැරිකම පින්වත්නි කොච්චර Tamanට තියනවද? අත්හැර ගන්න බැරිකම මේක හදවතට එකඟ වහලා බලන්න කොච්චර අමාරුද මේ මේ එක භවයක් තුල මේ හමු වෙච්ච එක්කෙනෙක් දෙන්නෙක්ගේ ආදරයක් අත්හැර ගන්න බැරුව බලන්න කොච්චර විඳවනවද? ඒ අත්හැර ගන්න බැරි මහා සත්පුරුෂයොත් නෙවෙයි මහා ගුණවන්තයොත් නෙවෙයි. Tamanට අසාධාරණකම් කරන වෙලාවකට Tamanට වෙලාවකට බනින Tamanට රිද්දන මේ මහා සත්පුරුෂයොත් නෙවෙයි. අසත්පුරුෂකම් සහිත චරිත. අසත්පුරුෂකම් සහිත චරිත පවා අතහැර ගන්න බැරුව. පළඟැටියා දැල්ලට පිච්චිලා වැටිලා නැවත දැල්ලටම යනවා වගේ. පිච්චි තමන් පුච්චන චරිතටම තමන් ඇදලා යනවා. එතකොට එදා මහා බෝධිසත්වයන් වහන්සේ අතහැරි යශෝදරාව කියන්නේ එහෙම චරිතයක් නෙවෙයි. මහා ගුණබර චරිතයක්. ඒ එළියට තියපු පියවර. ඒ ශක්විත රජකම් පවා අතහැරලා. අපේ සමාජයේ සමහර අයට මේ නිවන් මඟට ඍජුවම එන්න බැරි පැවිද්දකට එන්න බැරි අය රැකියාව නිසා. රැකියාවට හරි ලෝභයි. පැවිදි වෙන ආසයි ඒත් රැකියාව අතහරින්න බෑ. උසස් නිලයක්. උසස් වෘත්තියක්. මේක දාලා කොහොමද යන්නේ? අතට මාසේ අන්තිමට මෙච්චර එනවා. මම කොච්චර හොඳට මේ වාහනේ යනවද? කොච්චර තත්ත්වයකට ඉන්නවද බලන්න. මහා බෝධිසත්වයන් වහන්සේලා පෘථිවි ධාතුවටම රජකම වෙන සක්විති රජකමයි සක්විති රජකමත් එක්ක ලැබෙන ඔය රත්න හතයි කියන මේ හැම දෙයක්ම ගෞරව තාන්න මාන හැම දෙයක්ම අලියමුළු කෙලපිඩක් වගේ අතහැරලා නිවන කරා ගියා. ඊට සාපේක්ෂව බලන්න අපේ අත්හැරීමේ ශක්තිය කොච්චරද කියලා. ඉතින් අන්නේව මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අත්හැර ගන්න බැරි දේවල් අත්හැර ගැනීමේ වීර්ය එනවා. මෙහෙම මේකම කියන්නේ ඇයි මං? අපිට ගොඩක් කමලා තියෙනවා පැවිදි වෙන්න ආසයි. පැවිදි වෙලා සිවුරක් දරාගෙන නැත්නම් සිල් මාතාවක් වෙලා ඒ සිවුරක් දරාගෙන සීලය තුල හික්මෙන්න, සමාහිත හිතක් ඇති කරගන්න, ඊළඟට විදර්ශනා ඥාන ඇති කරගන්න, ඉක්මනින් මේ සසර දුකෙන් නිදහස් වෙන්න ආසයි. ඒතර ලැබිච්ච අර පුංචි දේවල් ටිකක් ගැන දෙන උපාදාන නිසා ඒව අල්ලගෙන ඉන්නවා. බලන්න මහා බෝධිසත්වයන් වහන්සේගේ මඟ. බලන්න ඒව අත්හැරපු හැටි. එහෙම අත්හැරලා ඇවිල්ලත් එක රැයක් තුල රාජකීය සැප විඳපු ජීවිතේ පායට පාවහන් නැති රාජභෝජන නැති ගෙයක් ගානේ පාත්‍රයක් වෙනත කබලක් අරගෙන යන ජීවිතයක් බාරපත් වුණා. බලන්න නිවන දැකීමේ වීර කොච්චරද? සක්විති රජකමට පිටුපාලා අනිකුත් සියලුම සැප සම්පත් වලට පිටුපාලා එක රැයකින් මොකදනේ පැය 24ක් ඇතුළත පාවහන් නැති ජීවිතයක් බාරපත් වුණා. ශ්‍රමණේක් වුණා. ඊළඟට කබලක් අතින් අතට අරගෙන ගෙයක් ගානේ ගිහිල්ලා වෑංජන හැන්දක්, බත් හැන්දක්, රොටි කෑල්ලක්, පිට්ටු කෑල්ලක් එකතු කරගෙන ජීවිතයක් බාරපත් වුණා. බලන්න කැපවීම නිවන් දකින්න කොහොමද කියලා. අපි කොතනද ඉන්නේ? ඊළඟට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාව අත්දැක්කා. සංසාර ගමනේම බෝධිසත්වයන් වහන්සේ නමක් කරන්නෙම දුෂ්කර ක්‍රියා තමයි. නමුත් මේ අවසානාත්ම භාවයේ කළ දුෂ්කර ක්‍රියාව අර දුෂ්කර ක්‍රියා සියල්ලම අභිභවාගේ දුෂ්කර ක්‍රියාවක් නිසා අපි කියනවා දුෂ්කර ක්‍රියා කළ කාලය අවුරුදු 6යි කියලා. සංසාර ජීවිතේ දාන සීල නෙක්ඛම් ආදී පාරමිතා පුරාගෙන ආපු එක ලේසි දෙයක් නෙක බොහොම පහසුයි. බොහොම පහසු දෙයක්. නමුත් ඒ දුෂ්කර ක්‍රියාවන්ටත් වඩා දුෂ්කර ක්‍රියාවක් තමයි අවසාන අවුරුදු 6 බුද්ධත්වයේ ලැබුව ආත්මභාවයේ වින්දේ. ඒ නිසා අපි කියනවා දුෂ්කර ක්‍රියා කළ කාලය කීයද කියලා ඊට පස්සේ 6යි කියලා. බලන්න ඒ අවුරුදු 6 තුල රාජ කුමාරයෙක් වින්ද දුක. යා සාමාන්‍ය කුමාරයෙක්වත් නැත්නම් සාමාන්‍ය මිනිසෙක්වත් නෙවෙයි රාජ කුමාරයෙක්. කිඹුල්වත් නුවරටම රජ වෙන්න හිටපු දින 7කින් මුළු පෘථිවියටම රජ වෙන්න හිටපු රාජ කුමාරයෙක් අර අවුරුදු 6ක් පුරාට විඳපු දුක හොඳට මෙනෙහි කරන්න ඕනේ. අන්න එතනදී කියනවා අපි ගමන වීති පච්ච වෙක්කනතාවය. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මග මෙනෙහි කරන්න ඕනේ. බලන්නේ අවුරුදු 6 ඇතුළත
බෝසත්යන් වහන්සේ එක එක ක්‍රමවේද භාවිතා කරනවා උත්සාහ කරනවා නිවන් දකින්න බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න. මහා බෝධිසත්වයන් වහන්සේගේ රූප ස්වභාවය ගැන හොඳට දැනගන්න පුළුවන් ලක්කන කියන සූත්‍රයෙන්. මේ ලක්කන කියන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහා බෝධිසත්වයන් වහන්සේගේ රූප ස්වභාවය පිළිබඳව. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙන්නත් සංසාරේ කරපු හේතු ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. එච්චර සෝභමාන තරුණෙක් මේ ලෝකෙටම ලස්සනම තරුණයා. රාජකුමාරයා. බලන්න අවුරුදු 6ක් යද්දි මොකද උනේ? මේ පිටුතට මතකදී දුෂ්කර ක්‍රියා කරන පිළිම. බලන්න මේ ලෝකේ ලස්සනම තරුණයා අවුරුදු 6ක් යද්දි ඇට කටුවලට හැම ඇලිච්ච මසක් කියලා දෙයක් අල්ලන්න අමාරු. උදරයෙන් ඇල්ලුවොත් පිට කටුව ඇල්ලෙන. පිට කටුව ඇල්ලුවොත් උදරය ඇල්ලෙන. වාඩි වුණොත් නැගිට ගන්න බැරි. ඇස් දෙක ගිලා බහැපු. හකුපාඩා බහැපු. ඒ වගේ ජීවිතයක් බඩපත් උනේ මොකක් කළාද? නිවන් දකින්න වීරිය වඩලා. නිවන් දකින්න වීරිය වඩලයි ඒ හැම ටිකෙන් ටික දුර්වර්ණ උනේ. නිවන් දකින්න වීරිය වඩලයි ඒ ඇහැ ගිලාගෙන ඇතුළට බැස්සේ. නිවන් දකින්න වීරිය වඩලයි ඒ හැම ඇතුලේ තිබ්බ මස් ටික හේදිලා වගේ ගියේ. නිවන් දකින්න උත්සාහ කරලයි ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් තිබ්බ රූපය ඒ වගේ ඊටාම දුර්වර්ණ අබල දුබල ජීවිතයක් බඩපත් උනේ. තමන්ගේ ජීවිතේ මොකක් හරි පාපයකට යනකොට මොකක් හරි පාපයක යෙදෙන්න තමන් සැලසුම හදනකොට අර දුෂ්කර ක්‍රියා කරපු රූපේ මතක් වෙන්න ඕන අපිට. මාව මේ දුකෙන් බේරගන්න, මාව මේ පාපයන්ගෙන් බේරගන්න මම වෙනුවෙන් මෙහෙම දුක් විඳපු කෙනෙක් ඉඳලා තියෙනවා. මාව මේ පාපයන්ගෙන් බේරගන්න, මාව මේ දුස්චරිත වලින් බේරගන්න, මාව මේව කළ අපායට යන එකෙන් බේරගන්න මේ වගේ අසීමාන්තික මම වෙනුවෙන් දුක් විඳපු කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ දුෂ්කර ක්‍රියා පිළිමයක් gedara ගෙනත් තියාගන්න. Tamanට හැමතිස්සෙම පේන තැනකේ පිළිමි තියාගන්න. පාපයක් වෙන්න හදනකොට, පාපයකට හිත සැලසුම් හදනකොට, පාපයකට ඇදලා යන්න හදන ඒ ජීවිතය දිහා බලන්න, ඒ රූපේ දිහා බලන්න. බලලා කල්පනා කරන්න. මාව මේ පාපයන්ගෙන් ගොඩ ගන්න මේ උත්තමයන් වහන්සේ සක්විත රජ ලැබෙන්න තිබ්බ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බ මේ ජීවිතේ මෙහෙම වුණා. අන්නේ ගමම් මග මෙනෙහි කරද්දී මොකද වෙන්නේ? අපේ හිත ගැස්සෙනවා. බය ඇති වෙනවා. සංවේග උපදිනවා. අන්න අර පාපයෙන් ගැලවෙන්න වීරියක් ඇතුළාන්තයෙන් උපදිනවා. මේවත් දකින්න කියලා අපි සිහිපත් කරනවා. ඊළඟට බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලබලත් 45 වසරක් පුරාවටම ලෝක සත්‍යයට යහපත කරන්න මහා කැපකිරීමක් කළා. එය බලන්න ඕන, මනසිකාර කරන්න ඕනේ. අපි අපේ ජීවිතයේ කුසලයක් වඩන්න නැතුව හීන වීරයකින් අකුසල සමාදානයන් සහිතව මේ ජීවිතය ගෙවනවා කියන්නේ මොකද්ද? බෝධිසත්වයන් වහන්සේ කැපවීම තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ කියන එක. බුදුරජාණන් වහන්සේ කැපවීම තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ කියන එක. ඒක බොරුද බලන්න. ගෙදරක අම්මයි තාත්තයි ඉන්නවා. තාත්තා උදේ ඉඳන් රැය වෙනකම්ම කඹරලා හම්බ කරනවා. අම්මා උදේ ඉඳන් රැය වෙනකන් බත් තම්බ ගෙවල් දොරවල් ලස්පරස් කර දුක් විඳිනවා. අම්මයි තාත්තයි මේ දුක විඳින්නේ ඇයි? දරුවන්ට හොඳට ඉගෙන ගන්න, දරුවන්ට සමාජයේ ඉහළට යන්න, දරුවන්ගේ ජීවිත සාර්ථක කරගන්න උපකාරයක් වශයෙන්. මෙච්චර කැප වෙන අම්මා තාත්තා ගැන කිසිම හැඟීමක් නැතුව දරුවෝ කෙලි දෙලෙන් ජීවිතේ ගෙවනවා නම් ඒ දරුවන්ට අපි කියන්නේ කොහොමද? අම්මා තාත්තා ගැන තුට්ටුවක හැඟීමක් නැති ළමයි කියලා. අම්මා තාත්තා ගැන ලොකු හැඟීමක් තියෙන ළමයි කොහොමද කටයුතු කරන්නේ? මගේ අම්මා මම වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද? මම මෙහෙම ඉන්න හොඳ නැහැ. මගේ අප්පච්චි මම වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද? මම මෙහෙම ඉන්න හොඳ නැහැ. මේක හොඳ දෙයක් නෙවෙයි. මගේ අම්මා තාත්තා මම වෙනුවෙන් මේ කඹරිල්ලට මං කළු ගුණයක් තියන්න ඕනේ. අන්නේ මේ හිතන දරුවෝ මොකද හොඳට ඉගෙන ගන්නවා. වෙනද උදේ නැගිටින්නේ නැති දරුවෝ උදේ නැගිටින්න පටන් ගන්නවා. වෙනද පන්ති යන්න හොර කරන දරුවෝ පන්ති යන්න පටන් ගන්නවා. වෙනද ඉස්කෝලේ ගිහිල්ලා උගන්න වෙලාවටත් වටපිට බල හොරෙන් කතා බහ කරගෙන දරුවෝ අර අම්මා තාත්තා විඳින දුක් ගැන හිතුවට පස්සේ මොකද අමුතුම ජවයක් ඇවිල්ලා.
ඒ අම්මා තාත්තා මම වෙනුවෙන් මේ කැපවීම කරන්නේ කියලා ලොකු උත්සාහයකින් තමන්ගේ ජීවිතේ ජය ගන්න උත්සාහ කරනවාමයි. එහෙනම් බෝධිසත්වයන් වහන්සේගේ අසීමාන්තික කැපවීම අපේ අම්මලා අපි වෙනුවෙන් කැපුණ එක භවයයි. තාත්තා අපි වෙනුවෙන් කැපුණ එක භවයයි. නමුත් අනවරාග්‍ර සංසාර ගමනක තමන් ඔය දුකෙන් නිදහස් කරගන්න, තමන් සතර පායට වැටෙනකින් බේරගන්න, තමන්ට මේ ලෝකයේ ප්‍රණීතම සැපුණු නිවන් සැපේ ලබා දෙන්න. බෝධිසත්වයන් වහන්සේ නම සංසාරේ කළ කැපවීම, බුද්ධත්වයට පත් වෙලත් 544 පුරාවට කළ කැපවීම කෙනෙක් මානසිකාර කරොත් එයා ඒ බුදුරජාණන් වහන්සේට කළ ගුණ සලකන්න පටන් ගන්නවා ප්‍රතිපත්තියෙන්. හැබැයි යම් කිසි කෙනෙක් මේ සීලය, මේ සමාධිය, මේ විදර්ශනාව, මේ ප්‍රතිපත්තිය තුට්ටුවකටවත් මායිම් කරන්න තියනවා කියන්නේ අර කිසිම හැඟීමක් නැහැ. තමා වෙනුවෙන් කැපුණු බෝධිසත්වයන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ ගැන. එයා අශ්‍රද්ධාවන්තයෙක්, ගැන සද්ධාාවක් නැහැ. එයා සත්පුරුෂයෙක් නෙවෙයි, අසත්පුරුෂයෙක්. එයා සත්පුරුෂ ගුණ තියෙන කෙනෙක් නෙවෙයි, අසත්පුරුෂ ගුණ තියෙන කෙනෙක්. ඒක ඔබ අප හැමදෙනාටම පොදු දෙයක්. බෝධිසත්වයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ආමඟ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි වෙද්දී ඇත්තටම දෙයියනේ මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කියලා දැනෙන්න පටන් ගන්නවා. අපි අපේ ජීවිතේ හිතනවා මං ගැන හිතන කවුරුත් නැහැ කියලා. අපිට එහෙම හිතිච්ච අවස්ථා තියෙන්න පුළුවන්. මං ගැන හිතන කවුරුත් නැහැ. තමන් ගැන කල්ප ගාණක් හිතාපු කෙනෙක් තමයි බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. අපි ගැන හිතන්න කෙනෙක් නැහැ කියලා අපි හිතනවා. නමුත් බෝධිසත්වයන් වහන්සේ කියන්නේ බෝධිසත්වයන් වහන්සේට එක භවයකදී හරි අපි ටික අමතකුණා නම් ඒ භවයේ බුද්ධත්වයට උත්සාහ කරන්නේ නැහැ. උන්වහන්සේලාට බුදු වෙන්න අදහස් වෙන්නේ මොකක්ින්දද? අපි විඳින දුක දැක්කොත් විතරයි. බෝධිසත්වයන් වහන්සේලාගේ මේ බුද්ධත්වයේ දක්වාම දීර්ඝ සසර ගමනක් ඉස්සරහට එන රහස මොකද්ද? ලෝක සත්‍යය විඳින දුක අරමුණු වීම, විඳින දුක දැනීම, විඳින දුක දැකීම. එතකොට සංසාර ගමන පුරාවටම අපි ගැන හිතපු කෙනෙක් තමයි බෝධිසත්වයන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. අපි උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ ඉන්න කම්ම ලෝකෙ ගැන බැලුවා. ඉන්න කම්ම ලෝකෙ ගැන බැලුවා, දේවරු ගැන බැලුවා, මනුස්සයෝ ගැන බැලුවා, බ්‍රහ්මයෝ ගැන බැලුවා, තිරිසන් සත්තු ගැන පවා කරුණාවෙන් කටයුතු කළා. ඊට උන්වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේට පුළුවන් කාලේ කරන්න පුළුවන් උපරිම සේවය කළා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් ලෝකයට යහපත වෙන තමයි මේ ධර්මයේ ඉතුරු කරලා ගියේ. ඉතින් ඉන්න කාලෙත් ලෝකයා සනසවලා නැති කාලෙත් ලෝකයාට සනසෙන්න මාර්ගයක් සකස් කරපු උත්මය තමයි බුදුරජාණන් වහන්සේ. ඒව ගැන හිතන්න ඕනේ. පසේ බුදුරජාණන් වහන්සේලා ආමඟ මෙනෙහි කරන්න ඕනේ. උන්වහන්සේලාත් එහෙම ගොඩක් වීර කළ බුද්ධත්වයට එන්නේ. පසේ බුද්ධත්වයට එන්නේ. මහරහතන් වහන්සේලාගේ ජීවිත අරගෙන බලන්න ඕනේ. මහරහතන් වහන්සේලා කියන්නේ මේ දෙයියෝ ගෙනත් දුන්නා දීලා වගේ නිවන් දැකපයි නෙමෙයි. සංසාරේ වේලි දුක් විඳලා තියෙනවා. බාහ්‍ය දාරුචිර ස්වාමීන් වහන්සේ කාශ්‍යප සම්බුද්ධ ශාසනය, මේ ගෞතම බුද්ධ ශාසනයට කලින් බුද්ධ ශාසනය. බලන්න මේ තමන්ට මේකුණා කියලා හිතන්නකෝ. තමන්ට නිවන් දකින්න ලොකු වීරයක් එනවා. මේව මෙනෙහි කළා. තමන් හිතනවා මම යනවා ලොකු පර්වතයක් උඩට. දැන් තමන් හිතනවා එහෙම. ලොකු පර්වතයක් උඩට ගිහිල්ලා පර්වතයට නගින්න භාවිතා කර විනිව ගමන් පෙළනවා පල්ලෙහාට. දැම්මට ආව බිමට යන්න වෙන්නේ නැහැ. පැන්නොත් මැරෙනවා. එනිමගත් නැහනේ. දැන් ඒ පර්වතයේ උඩම තමන් ජීවිතේ ගෙවන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? වතුර තිබහනවා. වතුර නැහැ. බඩගින්න එනවා. කණ්ඩ නැහැ. මේ විදියට බලන්න මේ වතුර පිපාසයක් කාවට පස්සේ ඒ පිපාසය සංසිඳව ගන්න බැරුණොත් අපිට මොකද වෙන්නේ? කොච්චර අපි වෙහෙසකටපත් වෙනවද? කුසගින්නක් ඇවිල්ලා අපිට දවල් හරියම කුසගින්න. නමුත් දවල්ට කන්න නැහැ. හවස් වෙද්දි මොකද වෙන්නේ? හිසේ රුදාවත් ඇති වෙනවා. රැයටත් කන්න නැති වුණොත් කුසේ රුදාව ඇති වෙනවා. මේ විදියට තමන්ගේ ජීවිතේ තමන් දන්නවා කුසගින්න පිපාසය කියන එක සංසිඳව ගන්න බැරුණොත් ඇති වෙන වෙහෙස. එහෙනම් ගලක් උඩට ගිහිල්ලා තමන් එහෙම කන්න නැතුව බොන්න නැතුව දවසින් දවස ගෙවද්දි ඇති වෙන දුක කොහොමද? කායික දුක්. කොච්චර දරුණු අත්දැකීමක්ද ඒක. බලන්න බාහ්‍ය දාරුචිය ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනය එහෙම දෙයක් කළා. මොකටද? ස්ත්‍රිය ප්‍රාර්ථනා කළාද?
ඉඩකඩම් ප්‍රාර්ථනා කළාද? යාන වාහන ප්‍රාර්ථනා කළාද? මේ ලෝකයේ සමහර අය බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? නෝනගේ ආදරේ, මහත්තයාගේ ආදරේ, ආදරය කරන කෙනාගේ ආදරේ, ගෙවල් දොරවල්, ඉඩකඩම්, දරුවන්ගේ ශිෂ්‍යත්ව, දරුවන්ගේ ඕලෙවල්, දරුවන්ගේ ඒලෙවල් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ජයග්‍රහණ. නමුත් බලන්නේ බාහිය දාරුචි ස්වාමීන් වහන්සේ ඒ ගලක් උඩරලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ? කුසගෙන වේලි වේලි. පිපාසයෙන් වෙලි වෙලි අවුවට පිච්චි පිච්චි මොකද්ද පැතුවේ? නිවනයි. මොකටද උත්සාහ කළේ? නිවන් දකින්නයි. බලන්න ඒ ශ්‍රාවක සංඝ රත්නයේ ආමග. අපි කොතනද ඉන්නේ? අපි මොනවද මේ ඉල්ලන ලාමක දේවල්? කෙනෙක් මිය ගියාට පස්සේ මොනවද හිතන්නේ? අනේ මම ඉක්මනට නිවන් දකින්න ඕන කියලාද? ඊළඟ භවයේත් හමු වෙන්න ඕන දෙයනේ. මේ භවයේ අපිට එකට ඉන්න බැරි ඊළඟ භවයවත් හමු වුණොත් බලන්න අපි අපේ ජීවිතවල අපේ තියෙන ප්‍රාර්ථනා හරිම ලාමකයි. මෙයාගේ ආදරේ වෙනස් වෙන්න එපා දෙයියනේ. මොනෝද ඒ ප්‍රාර්ථනා? අපි දැනට හැමදාම මෙහෙම ඉන්න ලැබෙන්න ඕන. හරිම ලාමකයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ලාමක මෙනෙහි කරන්නේ ඕ වගේ ලාමක ප්‍රාර්ථනාවට යන්නේ. කවදාවත් ජීවිතේ ප්‍රාර්ථනා කර කර ඉන්න එපා. මට මගේ ජීවිතේ වෙනි ලාමක ප්‍රාර්ථනා තියෙනවා. මගේ පැවිද්ද ලාමකයි. මේ සිල් රකින්නවා නම්, සමාධි වඩා ගන්න උත්සාහ කරනවා නම්, විදර්ශනා ඥාන උපදවා ගන්න උත්සාහ කරනවා නම්, ගුණධර්ම පුරුදු කරන්න උත්සාහ කරනවා නම්, ඕව කරලා ලාමක ප්‍රාර්ථනා කරනවා නම් අරව ලැබෙන්න ඕන, මේව ලැබෙන්න ඕන, අරව වෙන්න ඕන, මෙහෙ වෙන්න ඕන කියලා ඒ ලාමක ප්‍රාර්ථනා සහිත පැවිද්දන් ලාමකයි. ලාමක පැවිද්දෙක්. එහෙනම් එක එක දේවල් කර කර බෝධි පූජා අරව මේව තිය ලාමක ප්‍රාර්ථනා කරන ගිහියොත් ලාමකයි. අපි එහෙම වෙන්න හොඳ නැහැ. අපි උසස් ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ. නිවනමයි. ඒ උසස් ප්‍රාර්ථනාව කරන්නේ ඇයි? අපේ අතීතයේ අපේ ශ්‍රාවකයන් වහන්සේලා ඒ නිවන වෙනුවෙන්මයි වේලි වේලි පිච්චි පිච්චි කුසගින්නේ බඩගින්නේ ඉඳමින් ප්‍රතිපත්ති පුරවලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණු කාරණා මනසිකාර කරද්දී මොකද වෙන්නේ අපිට? අපේ නැති වීරිය ඇති වෙන පටන් ගන්නවා. අතුලාන්තේ ජවය හැදෙන්න පටන් ගන්නවා. අතුලාන්ත මානසික ශක්තිය ඇති වෙන පටන් ගන්නවා. ඒ මානසික ශක්තියේ මට්ටමට අපි භාවනාවට දුවනවා. සීල් රකින්න පෙළඹෙනවා. පංචස්කන්ධ විදර්ශනාවට පෙළඹෙනවා. ඒවට අවශ්‍ය ගුණධර්ම පුරුදු කරන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම බලන්න ඕනේ මගේ ජීවිතේ මෙන්න මේ වීර්ය වර්ධන වෙන කාරණා මම කොච්චර දුරට භාවනාමය වශයෙන් මෙනෙහි කරනවද කියලා. ඉතින් අද දවසේ අපි කතා කළේ අපේ ජීවිතවල ඉපදුණු දවස් ඉඳලා එක එක සිද්ධි නිසා කලකිරීම ඇති වෙනවා. නමුත් ඒ කලකිරීම ඇති වෙන ගොඩාක් අවස්ථාවල අපිට ඒවට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ කලකිරීම කාලයක් තිබිලා විඳවල අඩුවෙලා නැතිලා යනවා. නමුත් ජීවිතේ එක දවසක් එනවා තමන් ලොකු කලකිරීමක වේදනාවක් ඉන්න දවසක බණක් ඇහෙනවා. දහම් පොතපතක් හරි කියවෙනවා. අන්න එදා තමන්ට දැනෙනවා මේ කලකිරීමේ විසඳුමක් ධර්මයේ තුල තියෙනවා කියලා. අන්න එදා තමන් හරියට ධර්මයේ සරණ යනවා, පිහිට කරගන්නවා. ත්‍රිවිධ රත්නත්‍රයේ සරණ යනවා. එතෙන් සිට පටන් ගන්නවා නිවන් මඟ වඩන්න. හැබැයි නිවන් මඟ වඩාගෙන යද්දී නිර්වාණය දර්ශනය වෙනකම්ම ලොකු උත්සාහයක් තියෙන්න ඕනේ. ලොකු වීරියක් තියෙන්න ඕනේ. අන්නේ විරියට අපි කියන විරිය සම්බොජ්ජංගය කියලා. ඒ විරිය සම්බොජ්ජංගේ උපදවා ගන්න නම් මොකද කරන්න ඕනේ? ඒ විරිය සම්බොජ්ජංගේ උපදින්නට හේතු වෙන කාරණා මෙනෙහි කරන්න ඕනේ. එතකොට පළවෙනි කාරණා තමයි අපාය බය පච්ච වේකනතාවය. සතර අපායට මම වැටුනොත් මට මොන සරණක්ද කියලා හොඳට මෙනෙහි කරන්න ඕනේ. එතකොට දැනෙනවා සතර අපායන් ගැලවෙන්න තියෙන එකම මඟ මේ නිවන් මඟමයි. ඔන්න වීර්යය තියෙන නිවන් මඟට. ගමන වීති පච්ච වේකනතාව කියලා කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවන් දකින්න බෝධිසත්ත්ව ගුණ පුරණ කාලේ ඉඳලාම කළ කැපවීම. ඒ උතුම් තත්ත්වයන්ට පත් වුණාට පස්සෙත් කළ කැපවීම මෙනෙහි කර කර හිතන්න ඕනේ. මම කොතනද ඉන්නේ? මං කොතනද ඉන්නේ? මොකද්ද මේ හිස් ජීවිතය කියලා හිතන්න ඕනේ. එතකොට වීර්යය වැඩෙනවා. ඊළඟට ආනිසංස දස්සන භාවිතා කියනවා වීරය කළොත් ලැබෙන ආනිසංස හිතන්න කියනවා. සෝතාපන්න වෙන්න පුළුවන්, සකෘදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. ඊටාම සෝදායි මානසික නිදහසකටපත් වෙන්න පුළුවන්. ඒ ආනිසංස වාරය මෙනෙහි කරනවා. පිණ්ඩ පාතාප ඡායනතා කියලා ඊළඟට කියනවා. සදහැතියන් ශ්‍රද්ධාවෙන් දෙන සිව්පසාදී ගැන, භෝජනයන් ගැන භික්ෂුන් වහන්සේට විශේෂයෙන්ම සඳහන් කරනවා කල්පනා කරන්න කියලා. සබ්‍රහ්මචාරී මහත් සබ්‍රහ්මචාරී මහත්ත පච්ච වෙක්කනතා කියලා ඊළඟට කියනවා එකට විරිය වඩන අය දිහා බලන්න කියනවා. මේ අපි ඇසුරු කරන අපේ කල්යාණ මිත්‍ර සංඝ සමාජයේ පින්තුන්ගේ කල්යාණ මිත්‍ර ගිහි සමාජයේ Tamanට හමු වෙලා ඇති
නිවන් දකින්න කඩියෝ වගේ වැඩ කරන කට්ටිය. මේ ආසන්න කාලේ අපේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මේ භාවනා වැඩසටහනක් තිබ්බා. ඒ කියන්නේ වැඩසටහන් කීපයක්ම තිබ්බා. භික්ෂුන් වහන්සේලාට සහ ගිහි පිරිසට. ඉතින් මේ වැඩසටහන් වලදී අපි දැක්ක සමහර අය පින්නත් නේ දැන් හවස 12 මාට විතර වාඩි. දැන් 12 මාට වාඩිලා බණ අහන්න කියද්දි ගොඩක් අය බුදියනවනේ. මගේ ඇස් දෙකට මම දැකපුවා කියන්නේ. මේ ආසන්න මාසිකමාර ඇතුළත තිබ්බ භාවනා වැඩසටහන් වල මේ සමහර අය හිටියා 12 මාට වාඩුණාම නැගිටින්නේ 3 මාට. සමහර අය 12 මාට වාඩුණාට පස්සේ පර්යාංකෙන් නැගිටින්නේ 2 මාට. ගල් පිළිම වගේ ඉන්නවා. බලන්නේ වීරය එයාලගේ. ඊළඟට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුල් වෙලා මේ කටයුතු කළේ වැඩසටහන් ඒ අයට සඳහන් කළා මේ වෙහෙසනම් කුටියට යන්න. වෙහෙසනම් අමාරුම නම් බැරිම අවස්ථාවක් නම් ගිහිල්ලා නිදා ගන්න පැයක් දෙකක්. ඒ නිදහස දීලා සමහර අය මොකද කරන්නේ? පිණ්ඩපාතේ වෙලාවට දාන්නට යනවා. ඊළඟට ගිලම්පස වෙලාවට ඒ ගිලම්පස ගන්න තැනට යනවා. වැසිකිලි කැසිලි වලට අවශ්‍ය වෙලාවට යනවා. ස්නානය කරන්න විනාඩි 15ක් 20ක් විතර ගන්නවා. උදේ 4:00 ඉඳලා ඊළඟට රෑ 9:00 වෙනකම් සක්මනයි පරයන්ක සක්මනේ පරි. එහෙම වීරය වඩන අය මගේ ඇස් දෙකම දැක්කා. ඉතින් පින්නත්නි අන්නේ ජීවිත දිහා බලන්න. එයත් මිනිසෙක්, මාත් මිනිසෙක්. එයත් හුස්ම ගන්න, මාත් හුස්ම ගන්න. එයත් ආහාර ගන්නේ, මාත් ආහාර ගන්න. එයත් වතුර බොන්නේ, මාත් වතුර බොන්නේ. එහෙනම් ඇයි අපි දෙවිදියා? මට භාවනාවට ගිහලා විනාඩි 30ක් ඉන්න බෑ. මට භාවනාවට ගිහලා විනාඩි 45ක් ඉන්න බෑ. මට පැයක් භාවනා කළොත් ආපු දවසට මේ ඇති කියලා නතර වෙනවා. ඊට පස්සේ භාවනා කරන්නේ නැහැ. එන අර කට්ටිය එහෙම වෙන්නේ ඇයි? මම මෙහෙම වෙන්නේ ඇයි? මම වගේම කෙනෙක් නේ. බලන්න එයාලා වීර වැඩෙන්න හේතු වෙන දේවල් කල්පනා කර කර ඉන්න හැමතිස්සෙම. ඒවා කල්පනා කර කර එයාලා වීර රැක ගන්නවා. ඒකයි රහස. ඒ නිසා පින්නත්නි ලොකු අධිෂ්ඨානයක් ගන්න, ලොකු උත්සාහයක් ගන්න. අපි ඔක්කොම ගමු. මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ කොයියම් වෙලේක හරි ඇස් දෙක වැහිලම යනවා නොඇරෙන විදියට. මේ මරණයට මුහුණ දෙන වෙලාවේ මං නිවන් දැකපු කෙනෙක් කියන සංකල්පය හිතට නිවැරදි වෙන විදියට අපි වීර්ය වඩමු. උත්සාහ කරමු. බුදු පසේ බුදු වහරහතන් වහන්සේලා නිවිසනී වදාළ ශාන්ත ලක්ෂණ නිර්වාණ ධාතුවම මේ ජීවිතේම සාක්ෂාත් කරගන්නවා කියලා ප්‍රාර්ථනා ඇති කර ගන්න ඕන. අද දවසේ පින්නන්ති ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය දරනවා අංක 44න් 5 දුම්රිය මාවත නාවින්න මහරගම් ප්‍රදේශයේ ඉඳලා කරුණා දිය බලනගේ උඩවත්ත මහත්මිය ඇතුළු ඊළඟට දයාබර බිරිඳ ලීසා ඒ වගේම නුවන් ඊළඟට චතුමිනි යන සහෝදර සහෝදරියන් විසින් කියලා දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ සඳහන් කළ තියෙනවා මීට මාස 3කට පෙර 26 වෙනි දින හදිසි අකල් මරණයකට පත් වුණ නාවින්න දුම්රිය මාවතේ විසූ 33 හැවිරිදි චමින්ද මංජුල උඩවත්ත තරුණ මහත්මයෙක් හදිසි අකල් මරණයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් එතුමාගේ දයාබර මව්තුමා ඒ වගේම දයාබර බිරිඳ එලීසා කියන ඒ පින්නත් අය ඇතුළු කවුරුත් එකතුලා තමයි මේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකයක් සනසවන්න බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරීම තුලින් මේ ලෝකයේ විශාල පිරිසක් බණ ඇහිම තුලින් යම් තා කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් නැතුණාද මේ මහා පුණ්‍ය ශක්තියක පින්ඩයක් වෙලා මිය යන්නට යෙදුණු 33 හැවිරිදි චමින්ද මංජුල උඩවත්ත මහත්මයට අනුමෝදන් වෙලා එතුමාට මේ සම්මා සම්බුද්ධ ශාසන ඇසුරු කරගෙන ඉක්මන් භවයකදීම නිවන් දකින්න හැකි වේවා කියලා පිළිතුරු ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊළඟට සඳහන් කරනවා මීට අවුරුදු 6කට පෙර මියගිය දයාබර පියාණන් වන අශෝක බන්දුල උඩවත්ත මහත්මයා සහ නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් සුජීවත්ව සිටින සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ගේ අනිකුත් මියගේ ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා ඒ හැම දිනාටම නිවන් දක්නාත් එක්ම සත්පුරු ශාස්ත්‍ර ලැබිලා සුගතිගාමි ජීවිත ලැබිලා උතුම් බුද්ධ ශාසන දැසුරු කරගනිමින් නිවනින්ම සැනසෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශිකයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී සුවය සහ උතුම් ධර්ම අවබෝධයද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අවසාන වශයෙන් අපි අද දිනයේ දායකත්වයේ දරන මේ යන්නට යෙදුණු 33 හැවිරිදි චමින්ද මංජුල උඩවත්ත දයාබර මහත්මියගේ දයාබර මෞතුමිය වෙන කරුණා දියබලනගේ මෑණියන්ටත් ඒ වගේම දයාබර බිරිඳ වෙන ලීසා ඇතුළු නුවන්